ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. සම්පායෝ පැය 24කට රක්ෂිත බන්ධනාගාරයට ඉන්නවාද මලාද කියා පොලිසියට කියාගන්න බැරි අංගොඩ ලොක්කා කුඩු පූසා හිරෙන් පනි පස්වෙනි දාට මැකෝ 80ක බලාපොරොත්තුවක ඡන්දය පාවිච්චි කර පුරවැසි යුතුයකම ඉටු කරන්නයි කාදිනල් හිමිගෙන් ඉල්ලීමක් ජනපති ඉල්ලීම ඉටු කරයි මැදිරිගිරියේ සිරිමාවෝට ජංගම පුස්තකාලයක් ඇෆ්ගන් හිරගෙදර IS හා හමුදා අතර ගැටුමක් 24ක් මරුට මුලින්ම දේශීය පුවත් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නිකිණි පුරපසළොස්වක පොහොය අදයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැති කරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුරපසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා. විනය කර්ම සිදු කර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසු වස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේද අද වැනි වූ නිකිණි පුරපසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම බහන්ටාකාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූයේද අද වැනි නිකිණි පුරපසළොස්වක පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍යයේ ඉදිකිරීම ආරම්භ කිරීමද මෙම උතුම් පොහෝ දිනේ සිදු වූ බව ඉතිහාසයෙහි සඳහන් වනවා. ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහි කිරීමේ අරමුණින් පවත්වනු ලබන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 200 වෙනි ධර්මදේශනය අද පැවැත්වුණා. තංගල්ල කාල්ටන් නිවසේදී ඒ පැවැත්වූයේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන් සහ සදහැවතුන් පිරිසක් ධර්ම ශ්‍රවණය කිරීමට එක්ව සිටියා. පුරාවිද්‍යා උපදේශක කමිටුවට පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ පත් කිරීමට අදාළ ලිපිය අග්‍රාමාත්‍යවරයා උන් වහන්සේ වෙත මෙහිදී පිළිගැන්වුවා. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අඩුපාඩු සොයාබැලීම සඳහා පත් කළ කමිටු වාර්තාව පූජ්‍ය අග්‍රහැරේ කස්සප ස්වාමින් වහන්සේ අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී බහර දුන්නා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වෙත ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. දේවඩන නිලමේ ඩිලංග දැල මහතාද මෙම අවස්ථාවට එක් වුණා. ස්වාධීන රූපවාහිනිය සෑම පොහොදාකම ගෙනෙනු ලබන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර විකාශය කෙරුණේ කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිටයි. සවනක් රැස් වැඩසටහනේ උදෑසන ධර්මදේශනාව පැවැත්වූයේ පූජ්‍ය රත්නපුරේ නන්ද ස්වාමින් වහන්සේ. ධර්ම සාකච්ඡා භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් මෙම ස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. මේ අතර ලක්හඬ ශාසනාලෝක වැඩසටහනද පැවැත්වුණේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිටයි. සාමණේර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ධර්මක්‍රන්ත කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී බේගමුව ප්‍රධාන මුලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමට කටයුතු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කළ අතර අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට අද ඉදිරිපත් කෙරුණා. මාධ්‍යයට අදහස් දක්වමින් අනුරුද්ධ සම්පායෝගේ නීතිඥවරයා සඳහන් කළේ ඔහු අත්අඩංගුවට ගැනීමට යොදාගත් වරෙන්තුව නීත්‍යනුකූල නොවන බවයි.
දණ්ඩනීති සංග්‍රහය 215 වගන්තිය යටතේ මේ වගේ වරෙන්තුවක් නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නැහැ ඉදිරිපත් වෙච්ච සාක්ෂි අනුව. 215 වගන්තිය කියන්නේ රජයේ නිලධාරියෙක් වශයෙන් සිටීමෙන් රජයට යම්කිසි අසාධාරණයක් හෝ විශේෂ වාසියක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් කූට ලේඛන සෑදීම කියලා. ඒකට කිසිම සාක්ෂියකුත් නැහැ. එහෙම දෙයක් කරලත් නැහැ. ඒක කරා නම් කරන්න ඕනේ ගේට්ටුවේ ඉන්න මිනිස්සයා. බන්ධනාගාර අධිකාරීවරයාට ඒක කරන්න බෑ. ඔබතුමාලට කියන්නේ සමහර මාධ්‍ය වලින් කියලා තියෙනවා අත්අඩංගුවට ගත්තා කියලා. අත්අඩංගුවට ගැනීමක් කරේ නැහැ. අපි අධිකරණයට බාර වුණේ. කුරුණෑගල ශාන්තානා විද්‍යාලයේ අසලදී උපක්‍රමශීලී ක්‍රමවේදයක් භාවිත කරමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට බේගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමකට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. බුද්ධි නිලධාරීන් විසින් යම් උපක්‍රමයක් පාවිච්චි කරා මොහු සැඟවී සිටින ස්ථානයේ ඉඳලා එළියට ගන්න. ඔහු සැඟවී සිටි ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබුණා තාක්ෂණික ක්‍රම ඔස්සේ. ඔහු ආශ්‍රය කරන පුද්ගලයන් සහ ඔහුගේ ඥාතීන්ගේ දුරකථන විශ්ලේෂණය කිරීම හරහා ඒ අනාවරණය කර ගැනීමෙන් පසුව හැකියාව ලැබුණා ඒ බුද්ධ්‍යංශවලට මොහුව යම්කිසි ආකාරයකට රැවටීමකට ලක් කරලා මොහුගේ ආශ්‍රිතයන් හරහා පොළඹවා ගැනීම සඳහා මොහු වෙනත් ස්ථානයකට එකයි යන්න. ඒ අනුව තමයි හැකියාව ලැබුණේ ඒ යන අවස්ථාවේදී මේ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන්න. වරෙන්තුවක් නිකුත් වී තිබියදී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි විවේචනයට ලක්ව තිබුණා. මේගමුව බන්ධනාකාරය තුළ පසුගියදා සිදු කළ මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් ප්‍රසන්න පින්තෝ නමැති සිරකරුවාගේ කුටියේ තිබී ශීතකරණයක් ආහාරපාන සැප පහසු ඇඳක් නවීන පන්නේ විදුලි පංකාවක් මෙන්ම ඉලෙක්ට්‍රොනික තරාදියක්ද සොයා ගැනීම සම්බන්ධයෙනුයි සම්පායෝ සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූයේ. කෙසේ වෙතත් සිරකරුවෙකුට අවශ්‍ය නොවන ඉලෙක්ට්‍රොනික තරාදි වැනි උපකරණ බන්ධනාකාරය තුළ තිබීම සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වූ අතර බන්ධනාකාර තුළ සිදු කෙරෙන මද්‍රව්‍ය ජාවාරම් සඳහා මෙම තරාදි යොදා ගන්නට ඇතැයිද සැකයක් මතු වුණා. ඒ අනුව අනුරුද්ධ සම්පායෝ තනතුරෙන් ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. සිද්ධියට අදාළව 4 දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. වරින්තු ලැබූ බන්ධනාකාර නිලධාරීන් 3 දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට බහර වී තිබෙනවා. ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. අංගොඩ ලොක්කා නැමැති අපරාධ කල්ලි සමාජිකයා නම වෙනස් කර සිටින බවට හෝ ඉන්දියාවේදී මිය ගිය බවට හෝ නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදු කරන බවයි. ලසන්ත පෙරේරා කියන ඔය සැකකරුවෝ ශ්‍රී ලංකාවේ යම් වරදවල් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙක්. මේ සැකකරුවෝ ඒ වරදවල් පිළිබඳව විමර්ශනය කරන පොලිස් ස්ථාන සහ විමර්ශන ඒකක විසින් ඒ සැකකරු සම්බන්ධයෙන් දැනට විමර්ශන කෙරෙනවා. දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව එවැනි මිය යාමක් හෝ එවැනි නම වෙනස් කර සැඟවී සිටීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා නැහැ. ඒ තොරතුරු වාර්තා වුණොත් ඒ තොරතුරු ඔස්සේ අපි ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමග ගනුදෙනු කරනකොට කටයුතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් තියෙනවා. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයත් සමග ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. ඒ කටයුතු සිද්ධ වෙනවා. මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් පූසෙකු පැන යාම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ පූසා සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව බවයි. ඒ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ බන්ධනාගාරයේ නිලධාරීන්. ඒක බන්ධනාගාර ආඥා පනත යටතේ කරන විමර්ශනයක්. ඊට අදාළව කරුණු ඉදිරිපත් කිරීම මම හිතන්නේ කලන්න ඕනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්. ඒ අත්අඩංගුවට ගත්ත නීති විරෝධී මද්‍රව්‍ය සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරන්නේ පොලිසිය. මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ පූසා නිදැල්ලේ සිටි අතර එම සත්වයාගේ ඡායාරූපද ලබාගත් බවයි. කෙසේ වෙතත් මේ වන විට එම පූසා සොයා ගැනීමට නොහැකි බවයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ. මැතිවරණයේදී 80%කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එමෙන්ම මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන 8 සිට සිදු කෙරෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියා. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 1,63,63,885යි. ඡන්ද කොට්ටාස 12,774ක්. ඡන්ද මධ්‍යස්ථාන 12,985ක්. හැබැයි මේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටලා තින්නේ පරිශ්‍ර 11,102ක් අතර විතරයි. මේ ඡන්ද පොළවල් වල සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම හෙට දිස්ත්‍රික්ක 25 පරිශ්‍ර 71ක සිදු කරනවා. ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ආරම්භ කරනවා පෙරවරු 8ට. අද දිනේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ 1,62,00,000 ජනතාවගෙන් අඩුම ගානේ ඒ කියන්නේ 80%ක්වත් 85%ක්වත් ඡන්ද දාන්න ඒවි කියලා අයහපත් කාලගුණයක් මැදේ වුවත්. නිරෝධහයිනේ වන්නන් සඳහා පස්වරු 4 සිට 5 දක්වා කාලය ලබා දී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී කියා සිටියේ. අද වන විට මම හිතන්නේ මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව මැතිවරණ කොමිසම සෑහීමකට පත් වෙලා තියෙනවා. මේ මාර්ගෝපදේශ යටතේ මැතිවරණ පැවැත්වීම ඉතාම සුදුසු බව පිළි අරගෙන තියෙනවා. මේ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 8000කට අධික සංඛ්‍යාවක් යොදවලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ඉඳලා අපි හැම විටම කියනවා තව දින 14ක් ගෙදරට වෙලා ඉන්න කියලා. අන්න ඒ උදවියට ඡන්දය දැමීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ හිමිවන්නේ පස්වරු 4 සිට ඡන්දය දැමීමට ඒ වන විට බොහෝ දුරට අනිකුත් අය ඡන්දේ භාවිතා කරලා ඉවර වේ. මේ අතර ඡන්දදායකයාට ආරක්ෂිතම ස්ථානයේ ඡන්ද පොළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියා. එබැවින් ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා කියා සිටින්නේ. එක මේක කතිරේ විතරක් දාන්න තමන්ගේ ඡන්දය වළංගු ඡන්දයක් හැටියට සලකන්න ඕන. ඡන්දේ දීමෙන් පස්සේ ඔබට පුළුවන් මනාප ලකුණු කරන්න. මේ මනාප තියෙන්නේ මෙන්න මේ ඡන්ද පත්‍රිකාවේ පහළ කොටසේ. මනාප සඳහා ඉලක්කම් පේලි. ඔබ ඡන්දය දෙන්න මනාප සලකුණු කරන්න හිතනවා නම් ඔබ කැමති අංක 71කට නම් දෙන්න. 71 ඉලක්කම මත එක කතිරයක් සලකුණු කරන්න. ඔබට තවත් අපේක්ෂකයෙකුට කැමති නම් ඔව් අංක 81 නම් 81 මත කතරයක් සලකුණු කරන්න. ඔබට තවත් මනාපයක් දෙන්න පුළුවන් ඕනනම් 91ට කැමති නම් 91 මතත් ලකුණු කරන්න. හැබැයි උපරිම වශයෙන් මනාප දෙන්න පුළුවන් 3යි. කොයි වෙලාවකවත් මනාප 3ට වැඩිය දෙන්න යන්න එපා. මේ කොටසේ ඡන්දය නොදී මනාප ලකුණු කරාට වැඩක් නැහැ. අනිත් කරුණ මේක මතක තියාගන්න ඕන එක මේ ස්වාධීන කණ්ඩායම් හඳුනා ගැනීමේ අංක තියෙනවා මෙන්න මේ කොටසේ. ඒ අංක උඩ කතිර ගහන්න මත කතිර ගහන්න යන්න එපා. මනාප දෙන්න ඕනේ මෙන්න මේ කොටසේ පමණයි. ලකුණු කරලා ඡන්ද පත්‍රිකාව හොඳින් නමලා ඡන්ද පෙට්ටියට දාලා පුළුවන් ඉක්මනට තමන්ගේ වැඩපොළට එහෙම නැත්නම් කාර්යාලයට යන්න. නැත්නම් නිවසට යන්න. නැත්නම් හේනට කුඹුරට තමන්ගේ රැකියාව කරන ස්ථානයට යන්න. මාර්ගයේ රැඳිලා ඉන්න එපා. යනකොට ඔබේ අත් පිරිසුදු කරගෙන යන්න. කාටවත් ඡන්ද පොළට කොරෝනා ගේන්නත් බෑ. ඡන්ද පොළේ කොරෝනා ඇත්තෙත් නෑ. ඡන්ද පොළෙන් කොරෝනා ගෙනියන්නත් බෑ. අපේ ඡන්ද පොළ 100% කොරෝනා ෆ්‍රී. කොවිඩ් අවදානමෙන් අන්තිම අඩුයි ඇත්තෙම නෑ. මං කලින් කිව්වා වගේ අපේ ඡන්ද පොළ කොරෝනා ෆ්‍රී. මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 69,000ක්ද යොදවා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විදියට සතුටු වෙනවා පසුගිය 2015 මැතිවරණ සාපේක්ෂව පැමිණිලිවල 264ක වගේ අඩුවක් තියෙනවා සමස්තයක් විදියට ගත්තාම කිසිදු ජීවිත හානියක් වාර්තා වුණේ නැහැ. ජීවිත හානියකට ආසන්න වශයෙන් වන වෙනත් තුවාල කිරීම ඒ වගේ සිදුවීමක් වාර්තා වෙන්නේ නැහැ. දරුණු ගණයේ අපරාධ වාර්තා වුණේ නැහැ. 69000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් යෙද වෙනවා. ඒ නිලධාරීන් දැන් වෙනකොට ඒ පොලිස් ස්ථාන 494ට වාර්තා කළ අවසానයි. බෑතර විශේෂිත ප්‍රභූන් ඡන්දේ භාවිත කරන ආකාරය පටිගත කළ හැකි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පමණක් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේ මහතා කියා සිටියේ. අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා හිටපු ජනාධිපතිවරු හිටපු අගමැතිවරු හිටපු කතානායකවරු හිටපු විපක්ෂ නායකවරු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පමණක් ආවරණය කිරීමට අවසර ලබා දීලා තියෙනවා. වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයකට එම අවසරය හිමිවන්නේ නැහැ. ඒ දර්ශන සමාජ මාධ්‍ය වේවා ඕනෑම මාධ්‍යයකින් විකාශය කළ හැක්කේ ඡන්ද දිනේ සවස 5න් පස්සේ පමණයි. නිල ප්‍රතිඵල එසැනින් නිකුත් කළ හැකි වන්නේ මැතිවරණ කොමිසම වෙතින් විකාශන අයිතිය ලබාගත් මාධ්‍ය ආයතන සඳහා පමණයි.
මහමැතිවරණය සඳහා තම වටිනා ඡන්දය ලබා දී පුරවැසි යුතුයකම ඉටු කරන ලෙස අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමස්ත ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඡන්දය භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාවට විශේෂ පණිවිඩයක් ලබා දෙමිනුයි උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කරන්නේ. මේ රටේ පුරවැසියන් හැටියට ඔබටත් මටත් වගකීමක් පැවරෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයට සහභාගී වෙන්න. මම ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඔබගේ මේ පුරවැසි යුතුයකම ඉටු කරන්න. ඔබ හැකි ඉක්මනින් ඡන්ද පොළට ගොස් මැතිවරණ කොමිසම ඔබට ඉදිරිපත් කළා තියෙන ඒ වැඩසටහනට එකඟව ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා මම ඔබගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ පැහැර හරින්න එපා. මොකද එහෙම කළොත් පැහැර හැරීම නිසා යම්කිසි කරදරයක් අපේ රට තුළ ඇති වුණොත් ඒට ඔබත් කොටස්කරුවෙකු වෙන නිසා ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න ඉදිරිපත් වෙන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම තාම ඕනෑකමින් ඉල්ලා සිටින අතර මේ මැතිවරණයේ අවසානයේදී සාමකාමී වාතාවරණයක් නඩත්තු කරන්න කිසි කෙනෙකුට හිරහැර කරන්නේ නැතුව රටේ සාමය ආරක්ෂා වන අයුරින් වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න කියලා ඔබ සියලු දෙනාගෙන් මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. අගෝස්තු 5 වනදාට සෞඛ්‍ය ආරක්ෂිතම ස්ථානීය ඡන්දපොළ බැවින් සියලු දෙනාම ඡන්දය භාවිත කරන්නයි පැෆරල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙම ඉල්ලීම සිදු කළා. මේ මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා 5000කට ආසන්න පිරිසක් අපි 5 වෙනිදාට යොදවන්නට සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තිබෙනවා. ඡන්දයේ දිනේදී නිරීක්ෂකයින් ස්ථානගතව ඡන්ද මධ්‍යස්ථාන ඇතුළත නිරීක්ෂණය කිරීම සඳහා 3140ක් යොදවන්නට අවශ්‍ය පුහුණු කිරීම අවසන් කළා. ඒ අය මේ වෙනකොට සූදානමින් ඉන්නවා. ජංගම නිරීක්ෂණ රථ 260ක් අපි සැලසුම් කරලා තිබෙනවා දිස්ත්‍රික්ක මට්ටමින්. නිරීක්ෂකයින් 1096ක් මේ ජංගම නිරීක්ෂණ රථ තුල නිරීක්ෂණ කටයුතු වල යෙදීමට නියමිතව තිබෙනවා. පැය 24 පුරාම ක්‍රියාත්මක පැමිණිලි ඒකකයක් පැෆල් සංස්ථා අපි ශනික ඇමතුම් සඳහා දුරකථන අංක 2 හඳුන්වලා දීලා තිබෙනවා. මේ දින කිහිපයට පැය 24 පුරාම ක්‍රියාත්මකයි. 0702224501 කියන දුරකථනය සහ 072222640502 කියන දුරකථන අංකයට පැය 24 පුරාම පැමිණිලි යොමු කරන්න පුළුවන්. ඊට අමතරව සෑම පළාතකටම එක දුරකථන අංකයේ බැගින් අපි වෙන් කරලා තිබෙනවා. මේ ඕනෑම අංකයකට ඔබේ පැමිණිලි අපිට එවන්න. සමාජ මාධ්‍ය හරහා සිද්ධීන් 944ක් මේ නීතිරෝධී ප්‍රචාරණ කටයුතු සිදු වුණු බවට අපිට නිශ්චිත තොරතුරු ලැබිලා තිබෙනවා. මේ 944 අපි මැතිවරණ කොමිසම සභාවට යොමු කරලා තිබෙනවා. ඒකෙම 140කට මේ වෙනකොට අදාළ ක්‍රියාමාර්ග ගත්ත බව අපිට සඳහන් කරලා තිබෙනවා. මේ නිහඬ කාල සීමාව තුළ ඍජු හෝ වක්‍ර ආකාරයකට මේ කටයුතු වල යෙදෙන්නට එපා. අපි ආගමික ශාස්ත්‍රඥ වහන්සේලාගෙන ඉල්ලා සිටින්නේ ආගම පාවිච්චි කරලා මේ වැනි කටයුතු සඳහා කිසිදු අපේක්ෂකයෙකුට ඉඩකඩ ලබා නොදෙන හැටියට සෞඛ්‍ය ආරක්ෂිතම තැන ඔබේ ඡන්දපොළ තමයි අගෝස්තු 5 වෙනිදා. එකම තැන ඡන්ද මධ්‍යස්ථානයේ ඇතුල් වෙනකොටත් පිට වෙනකොටත් ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සලකා බලන්න. නිසා කිසිදු බියක් ඇති කර ගන්නට එපා. හැකි සෑම කෙනෙක්ම තමන්ගේ ඡන්දපොළට ගිහිලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න කියන කාරණේ අවධාරණය කරන්න කැමැතියි. පසුගිය මැතිවරණයේ සමග සසඳා බැලීමේදී මෙවර මහමැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් පෙන්눔 කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ. සාපේක්ෂව ගත් කල ඉතාමත්ම ක්‍රමික අඩුවීමක් පවතිනවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි. ලේ ගලා හැලීම් රෝහල් ගත කිරීම පොලිස් අත්අඩංගුවට පත්වීම අවම වී තිබෙනවා. මෙවර මැතිවරණය ගත්තොත් අපි දකින්නේ නැහැ රටේ ජනාධිපතිවරයා, රටේ අගමැතිවරයා, රටේ විපක්ෂ නායකවරයා මේ තිදෙනාම කිසිදු අවස්ථාවකදී පොලිසියට බලපෑම් කොට නැහැ. කිසිදු අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවට හෝ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කොට නැහැ. එවැනි බලපෑමකින් තොරව පවත්වන මැතිවරණයක් තමයි අතටම මෙවර පැවැත්වෙන්නේ. එම නිසා මේ ඉතාමත්ම කදිම ආදර්ශයක් බලපෑම් රහිතව නිලධාරීන්ට මැතිවරණයක් පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දීමම විජයග්‍රහණයක් ලෙස අප සැලකිය යුතුයි. මැදිරිගිරිය සිරිමාව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාතින් අද සිදු කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී පසුගිය ජූලි 5 වෙනිදා ජනාධිපතිතුමා මැදිරිගිරිය කළ සංචාරයේදී මෙම විදුහලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විදුලි දහම්සා දියණිය පාසලට පුස්තකාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ජනාධිපතිතුමාගේ දැනුම් දීම අනුව ලංගම සභාපති කින්ස්ලි රණවක මහතා ඊට මැදිහත් වුණා.
ඒ අනුව මහරගම ඩිපෝ සඳහා වෙන්දේසි කිරීමට තිබූ තට්ටු දෙකේ පැරණි බස් රථයක් අලුත් වැඩියා කර පුස්තකාලයකට ගැලපෙන අයුරින් සකස් කෙරුණා. එම පුස්තකාලයට අවශ්‍ය පොත් සපයා ගැනීමට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සහ මහරගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අනුග්‍රහය දැක්වුවා. අද එම ජංගම පුස්තකාලය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට විදුහල්පති චමින්ද ප්‍රශාන්ත මහතා සහ විනුනි දහම්සා දියණියද එක්ව සිටියා. අප පාසලට පුස්තකාලයක් ලබා දුන්න ජනාධිපතියට ගොඩාක් පිං. ඉතා කෙටි කාලයක් තුල ඉතා නිර්මාණශීලී විදිහට අපේ පාසල වෙනුවෙන් මෙවැනි ආකාරයේ බස් රථයක් ලබා දීමට කටයුතු කරා. මම දැන් ලෝකයේ දකින්නට දරුවන්ට ලබා දුන්න සුවිශේෂී අවස්ථාවක්. අනාගත දරුවන්ට කියවීමේ රුචිකත්වය වැඩි කරන්නට මේ ලබා දුන්න සුවිශේෂී ත්‍යාගයක් විතර මම සලකනවා. ඉදිරි රජය යටතේ මෙරට සියලු ජනතාවට පානීය ජල පහසුකම් ලබා දීම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බාතර පාලටු ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා උපත ලැබූ පාලටුව පිහිටි නිවස ඉදිරිපිටදී මෙම ජනහමුව පැවැත්වුණා. ජනාධිපතිවරුන් දෙදෙනෙකු උපත ලැබූ නිවසක් වීම මෙම ස්ථානයේ විශේෂත්වයයි. සිය පාලන කාලය තුලදී නිර්මාණය කළ දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා බාතර ජනතාවට පැයක පමණ කාලයකින් කොළඹට ළඟාවීමේ අවස්ථාව හිමි වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා. අපේක්ෂක නිපුණ රණවක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්ව සිටියා. 2005 අපිට බලය දුන්නාට පස්සේ මේ රටේ තිබිච්ච අවුරුදු 30ක තිබිච්ච යුද්ධය අවසන් කරලා රටේ සංවර්ධන වැඩපිළිවෙලකට අපි දියත් වුණා. ඒ සංවර්ධනය අද බොහොම පැහැදිලිව තමුන්නාන්සලා ගෑස් වලට පේනවා දකුණේ සංවර්ධනය. මේක මුළු රටේම සංවර්ධනයක්. විශේෂයෙන්ම අපේ රටේ සංවර්ධන වැඩපිළිවෙල අපි ගෙන ආපු වැඩපිළිවෙල ඉදිරියට යන්න තමුන්නාන්සලා කටයුතු කරයි කියන දැඩි විශ්වාසයක් ඔබ කෙරෙහි අපි තියෙනවා. ඒ නිසා තමුන්නාන්සලා සියලු දෙනාම තමන්ගේ වටිනා ඡන්දය නෙළුම් පොට්ටුවට දීලා තමන්ගේ බණාප ටිකක් ලබා දීමට පියවර ගන්න කියන ඉල්ලීම කරමි. රුපියල් 5000 ගැන මට කියන්න කියනවා. රුපියල් 5000 කපා ගන්නවා කියලා කතාවක් යවනවා. ඒක අමු බොරුවක්. ඒක අතේ පැලවෙන බොරුවක්. ඒක නිසා මමයි මුදල් ඇමතිවරයා. ඒක නිසා තමුන්නාන්සලාට මම කියනවා පැහැදිලිව එහෙම කිසිම විටක අපි නියෝගයක් දීලත් නැහැ. එම කපා ගන්නෙත් නැහැ. අනාගතයේදී කපා ගන්නෙත් නැහැ කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවායි කියමි. මා ඔබෙන් සමුගන්නවා. එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සංවිධානය කළ අවසන් රැළියට එක්වෙමිනුයි රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ. මෙරට ජනතාවට තුන් පේල කන්න දීමට හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට පමණක් බවද ඔහු කියා සිටියා. අපේක්ෂක ෆයිරුස් හාජියාර් මහතා රැළිය සංවිධානය කළා. පළමුවෙන්ම ඡන්දේ දිනලා ආණ්ඩුව ගන්න ඕනේ. රවි නඩුව දිනලා පක්ෂයට සල්ලි දෙන්න ඕනේ. මෙතන අලුතෙන් කියන්න දෙයක් නැහැ. මේක තමයි ඉතින් UMP. මේවා දුක් විඳින එදිනෙදා හම්බ කරලා ජීවත් වෙන මිනිස්සු. අන්න ඔයගොල්ලෝ අනාගතය ආරක්ෂා කරන්න තමයි ආපහු එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියන්නේ. කාටවත් එක්සත් ජාතික පක්ෂය නැති කරන්න බෑ. එළියෙන් ගහලත් බෑ, ඇතුලෙන් ගහලත් බෑ. අපිට ලේබල් ගහගෙන ගියන්ට කිව්වා බලවේග කියලා ඒ වේග කියලා මේක. ලංකාවේ එක බලවේගයක්වත් සාර්ථකුනේ නැහැ. මෙතන සාර්ථක වුණේ බලවේග රෙදි කර්මාන්ත විතරයි. දැන් ඒවත් වැටිලා. අපි බලවේගයක් නෙමෙයි. අපි මේ රටේ ප්‍රධාන ආයතනයක්. ඇවිල්ලා යන්නේ එකක් නෙමෙයි. ඔක්කොම හැදුනේ එක්සත් ජාතික පක්ෂය නිසා. මම කියන්නේ ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්නට අතට සල්ලි දාගන්න හැම එක්කෙනා කියන ඡන්දෙ දෙන්න ගෙදර ඉන්න එපා. ගිහින් ඡන්දෙ දෙන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න අලිය ළඟින් කතරේ ගහන්න ජය වේවා. 2025 වසර වන විට රටේ නිවාස ගැටලුව තම රජයක් යටතේ අවසන් කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ අවසන් රැළියට එක්වෙමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ.
මහමැතිවරණයෙන් ජය ගැනීමෙන් පසු පොරොන්දු වූ පරිදි සියලු සහන ජනතාවට ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළා. සමගි ජනබලවේගයේ ආධාරකරුවන් විශාල පිරිසක් අවසන් රැළියට එක්ව සිටියා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් මහතායි මෙම ජනහමුව සංවිධානය කළේ. සියලු දෙනාගේම ග්‍රාමීය නිවාසත් ඇතුළුව උතුරු නැගෙනහිර නිවාසත් ඇතුළුව කඳුරට නිවාසත් ඇතුළුව රටේ නිවාස ප්‍රශ්නය 2025 වෙනකොට අවසන් කරලා අපි මුළුමනින්ම ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනවා. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සටන තියෙන්නේ දෙගොල්ලක් අතර විතරයි. ඒ සමගි ජන බලවේගයයි පරවෙන පොහොට්ටුවයි. හැබැයි මේ හාදය කොට්ටාසයක් ඉන්නවා අගමැතිකම් අරගෙන මැඩකොළමට 1.1 උදව්වක් කරන්න බැරි වුණ අය. මොනවද ඒගොල්ලෝ කරන්නේ? හිටවරුනි හුලං ගගහ පොහොට්ටුව මසාජ් කරනවා. ලැජ්ජයි අගමැතිවරයෙකුත් ගිහිල්ලා මසාජ් කරනවා. කවුරු මසාජ් කරත් මෙදාපාර සමගි ජන බලවේගය උඩින්ම දිනනවායි කියලා මන් තමුන්නාසයට කියන්න කැමතියි. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් පෝෂණය වන ක්‍රමය අවසන් කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ සංවිධානය කළ අවසන් ජනහමුවට එක් වෙමිනුයි අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේදී ජනතා ඡන්දයෙන් පත්වී තමන්ටම සේවය කරගන්නා තත්වයකට දේශපාලනඥයා දැන් පත්ව ඇති බවද ඔහු සඳහන් කළා. ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් සහ දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තමුනාසල දැන් තේරුම් ගන්න ඕන. ලොකු කතාවක් නෑ මෙතන. සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මහජනයා ඡන්දෙ දීලා ආණ්ඩුව හදනවා. ආණ්ඩුව හදන පාලකයා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. ජනතාවගේ ප්‍රශ්න විසඳුනේ. මොකද්ද පාලකයා කරේ? පාලකයා හැදෙනවා. එයාගේ පවුල හදා ගන්නවා. එයාගේ වටේ ඉන්න ඥාති හදා ගන්නවා. එයාට සමීපතම උදව්කාරයන්ට උදව් කරනවා. ජනාධිපති වෙන කෙනා කල්පනා කරනවා පුතා ජනාධිපති කරන්න. ඇමති වෙන කෙනා කල්පනා කරනවා ඊළඟ පුතා ඇමති කරන්න. മന്ത്രി වෙන කෙනා කල්පනා කරනවා ඊළඟ පුතා മന്ത്രി කරන්න. එහෙම නේද මේ දේශපාලන ලැබිලා තියෙන්නේ? තමුනාසල ඡන්දෙ දෙනවා. ඡන්දෙ දීලා හිතනවා අපේ දරුවට රස්සාවක් ගන්න, අපේ දරුවට උසස් වීමක් ගන්න, පොලිසිය මාතට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න කියලා අපේ ඡන්දෙ දෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ දරුවෝ රට පාලනය කරනවා. අපේ දරුවෝ පෝස්ටර් ගහනවා, කැන්වස් යනවා, උරේ දානවා, රතින් අපත්තු කරනවා, දිනුවට පස්සේ කිරිබතුත් කරනවා. අපි තමුන්නාන්සලට කියන මේක වැරදි. අද අපි තමුන්නාන්සලට ඇවිල්ලා කතා කරනවා අවුරුදු 72ක් අපේ රටේ විනාශයට පත් වෙලා තිබෙනවා කියලා. හැබැයි ඊළඟ අවුරුදු 5 අපි තමුන්නාන්සලට ඇවිල්ලා කතා කරනවා 77ක් ඉවරයි. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි තමුන්නාන්සලට ආරාධනා කරන්නේ දැන් මේක විනාශ කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස් වුණා. එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් ඊට එක් වුණා. රටේ ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටවිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවකින් තොරව විනිශ්චයකාරව පත් කරන්න බෑ. මේ ඔක්තෝබර් මාසෙදී කල්පයින්නවා මැතිවරණ කොමිසම සමාජිකයන්ගේ කාල සීමාව මැතිවරණ කොමිසම පත් කරන්න බැරි වෙනවා. මානවිකම් කොමිසම නිලධාරීන් පත් කරන්න බැරි වෙනවා. ඒ වගේම විගණකාධිපතිවරු පත් කරන්න බැරි වෙනවා. නීතිපතිවරු පත් කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා රටම අඩපණ වෙනවා 19 වෙනි සංශෝධනය මගින් ස්ථාපිත කරලා තිබෙන ව්‍යවස්ථාදායක සභාව පත් නොකරොත්. පාර්ලිමේන්තු මැතිවරණයේ ඉතිහාසයේ සොයාන රෝඩ් ටු පාර්ලිමේන්තු විශේෂාංගයෙන් අද අප ඔබට කියන්නේ 2004 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණය පිළිබඳවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිනිය විසින් 2004 ජනවාරි 7 වනදා බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් මාස 2 වන දින පැවැත්විය යුතු බවත් 2004 පෙබරවාරි මාස 7 වන දිනදී අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. එම මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා බාර ගැනීම 2004 පෙබරවාරි මාස 17 වන දින සිට පෙබරවාරි මාස 24 වනදා දහවල් 12 දක්වා සිදු කිරීමටත් අභිනව පාර්ලිමේන්තුව 2004 අප්‍රේල් මාස 22 වන දින සිට කැඳවීමටත් එම නිවේදනයෙන් නියම වුණා. මෙම පාර්ලිමේන්තු මහ මැතිවරණය මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වුණේ. කොළඹ සහ ගම්පහ යන මැතිවරණ කොට්ටාසවල මන්ත්‍රී සංඛ්‍යාව එක බැගින් අඩු වුණා. කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල මන්ත්‍රී සංඛ්‍යාව එක බැගින් වැඩි වුණා. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී
මැතිවරණ කොට්ටාස යටතේ තෝරාගත යුතු වූ මන්ත්‍රීන් සංඛ්‍යාව 196ක් වුණා. ඒ සඳහා නාම යෝජනා බාර ගැනීමේ කාලය තුලදී පිළිගන්නා ලද නාම යෝජනා පත්‍ර අනුව දේශපාලන පක්ෂ 24ක් වෙනුවෙන් අපේක්ෂකයන් 3361 දෙනෙක්ද ස්වාධීන කණ්ඩායම් 192ක් වෙනුවෙන් අපේක්ෂකයන් 2337ක්ද තරගයට එළඹුණා. වැඩිම දේශපාලන පක්ෂ සංඛ්‍යාව වූ පක්ෂ 17ක් කොළඹ මැතිවරණ කොට්ටාසය වෙනුවෙන්ද වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව වූ කණ්ඩායම් 27ක් දිගමඩුල්ල මැතිවරණ කොට්ටාසය වෙනුවෙන්ද තරගයට ඉදිරිපත් වුණා. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නියම කර තිබුණේ 2004 මාර්තු මාස 24 සහ 25 යන දෙදිනයි. මෙම මැතිවරණයේදී ලියාපදිංචි ඡන්ද හිමියන්ගෙන් 75.96%ක් ඡන්දය ප්‍රකාශ කළා. වැඩිම ඡන්ද ප්‍රතිශතය වූ 83.5%ක් මඩකලපුව මැතිවරණ කොට්ටාසයෙන්ද අඩුම ඡන්ද ප්‍රතිශතය වූ 47.38%ක් යාපනයේ මැතිවරණ කොට්ටාසයෙන්ද වාර්තා වුණා. මෙම මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105ක් හිමි කරගත්තා. එයට ජාතික ලැයිස්තුවෙන් තේරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 13 දෙනාද ඇතුළත් වුණා. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ආසන සංඛ්‍යාව 71ක්. එයට ජාතික ලැයිස්තුවෙන් තේරිපත් වුණු මන්ත්‍රී ආසන 11ත් සමග මුළු ගණන 82ක් වුණා. ඊළඟේ තමිල් අරසු පක්ෂයේ දිනාගත් ආසන 20ට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් සමග හිමි කරගත් මුළු ආසන සංඛ්‍යාව 22ක්. ජාතික හෙළ උරුමය මන්ත්‍රී ආසන 9ක් දිනාගත්තා. එයට ජාතික ලැයිස්තුවෙන් එක් වූ මන්ත්‍රී ආසනයේද ඇතුළත්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයත් සමග දිනාගත් ආසන සංඛ්‍යාව 5ක් වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ මීළඟ මහමැතිවරණය වූ 2010 මහමැතිවරණයේ තොරතුරු හෙට සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි. කතරගම අවසන් පෙරහැරද අද රාත්‍රියේ වීදි සංචාරය කරනවා. දකුණු දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට පැමිණ ගෙවදීමට නියමිතයි. ඊයේ රාත්‍රියේ 4 වන රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කළා. චාරිත්‍රානුකූලව පෙරහැර පැවැත්වුණද කොරෝනා වසංගතයේ හේතුවෙන් ජනතා සහභාගීත්වයෙන් තොරවයි පෙරහැර සංචාරය සිදු කෙරෙන්නේ. මහනුවර ඓතිහාසික අවසන් රන්දෝලි පෙරහැර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අද රාත්‍රී 9:30 සිට නැරඹිය හැකියි. මේ අතර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැරද අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. චාරිත්‍රානුකූලව සියලු අංගෝපාංග වලින් සමන්විතව පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සංවිධායකයින් පවසන්නේ. මෙවරද කතරගම පෙරහැර මංගල්‍යයේ විශේෂ ස්ථානයක් වැදි ජනයා වෙත හිමි වෙනවා. ඒ වල්ලිඅම්මා දේවිය හැදී වැඩී ඇත්තේ වැදි ජනයා සමග බවට පවතින විශ්වාසයේ හේතුවෙනුයි. වැදි ජනයාද පෙරහැරට පඳුරු පාක්කුඩම් ලබා දීම සාම්ප්‍රදායිකව සිදු කෙරෙනවා. එක්සත් ජාතික පක්ෂීන් මෙවර මහමැතිවරණයට තරඟ වදින ටයිටස් පෙරේරා මහතාගේ මැතිවරණ කාර්යාලයට එල්ල වූ මැර ප්‍රහාරයකින් ඒ මහතාගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ටයිටස් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂීන් තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සඳහායි. කිරුළපන පිහිටි ඒ මහතාගේ මැතිවරණ කාර්යාලයට අද අලුයම එකට පමණයි මෙම මැර ප්‍රහාරය එල්ලබුණේ. ඉන් තුවාල ලැබූ ඒ මහතාගේ බිරිඳ හා ආධාරකරුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිනවා. සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු මෙම ප්‍රහාරය සිදු කළ බවට සැක කරන බවයි ටයිටස් පෙරේරා මහතා පවසන්නේ. මේ අතර තුවාල ලැබුවන්ගේ සූදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාද කොළඹ ජාතික රෝහලට පැමිණ සිටියා. යලි ආරම්භ කෙරුණු වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවේ ප්‍රථම කඩදාසි තොගය වෙළඳපළට නිකුත් කෙරුණා. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවුණේ. මෙට්‍රික් ටොන් 40ක කඩදාසි තොගයක් මෙලෙස වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කෙරුණු බවයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රීපත් නමින් එම කඩදාසි වෙළඳ පොළට නිකුත් කර තිබෙනවා. කඩදාසි නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වාදීමේ උත්සවයට එක් වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ වලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල සඳහා ලබා දිය හැකි හොඳම නිදසුනක් බවයි. වසරකට රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට ඉතිරි කර ගැනීමට දේශීය කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙල උපකාරී වනවා. කැලණි ගඟේ දියනෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු සොයාගනිද්දී මහවැලි ගඟේ දියනෑමට ගිය තවත් දෙදෙනෙකු අනතුරට මුහුණ පෑ පුවතක් අපට වාර්තා වුණා. කුරුණෑගල සිට මහියංගනේ බලා විනෝද චාරිකාවක් පැමිණි කණ්ඩායමක 18 හැවිරිදි තරුණයෙකු සහ තරුණියක මහවැලි ගඟේ දියනෑමට ගොස් අනතුරට මුහුණ පෑවා. මහියංගනේ පොලිසිය සහ අවට පිරිස් එක්ව ඔවුන් දෙදෙනා බේරාගෙන මහියංගන මූලික රෝහලට ඇතුළත් කළා. එහිදී තරුණිය මිය ගිය අතර තරුණයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. සිද්ධිය වූ ස්ථානීය මිනිස් ජීවිත 30කට වැඩි ප්‍රමාණයක් බිලිගත් දියනෑමට නුසුදුසු ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර කිරින්දිවැල රන්මල ප්‍රදේශයේදී කැලණි ගඟේ දියනෑමට ගොස් ඊ අතුරුදන් වූ සිසුන්ගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. මෙසේ අතුරුදන් වී ඇත්තේ වයස් අවුරුදු 19ක් වූ මුදුන්කොඩ හා නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුන් දෙදෙනෙකුයි. උපන්දින සාදයකට සහභාගී වීමෙන් අනතුරුව මොවුන් කැලණි ගඟේ දියනෑමට ගොස් සිටියේදී අනතුරට මුහුණ පෑවේ. ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 8 දෙනාගෙන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුගේ සමීපතමෙක්. ඒ සමග කන්දකාඩු පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 601 දක්වා ඉහළ ගියා. මේ අතර ලංකාපුර කොරෝනා ආසාදිතයාගේ තවත් සමීපතමයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද සනාථ වුණා. මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2824ක්. 296 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 50 දෙනෙකු පසුවනවා. සුවය ලැබූ සංඛ්‍යාව 2517ක්. අද උදෑසන 6 වන විට පුද්ගලයන් 75 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ හඳුනාගත් අනෙක් කොරෝනා රෝගීන් 7 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයන් බවයි COVID-19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. කන්දකාඩු පොකුරේ ආසාදිතයින්ගෙන් 482 දෙනෙකු රැඳවියන්. කාර්ය මණ්ඩලයේ 66 දෙනෙකුට ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුට වෛරසය ආසාදනය වුණා. පවුල් හා සමීපතමීන් 47 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිය ඇසුරු කළ පුද්ගලයෙකුටද කොරෝනා ආසාදනය වූ බව හඳුනාගත්තා. යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනේද පුද්ගලයන් 55 දෙනෙකු පිටත්ව ගියා. ඒ සමග නිරෝධායන කටයුතු අවසන් කළ සමස්ත සංඛ්‍යාව 29121ක්. මධ්‍යස්ථාන 33ක් තුල පුද්ගලයන් 2294 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 1210ක් සිදු කළා. PCR පරීක්ෂණ 1,60,90ක් මේ දක්වා සිදු කර තිබෙනවා. මේ අතර කොරෝනා ආසාදිත මවකට මෙරටදී සිදු කළ ප්‍රථම සිසේරියන් සැත්කමින් බිහි වූ දරුවාත් අදාළ මවත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මුල්ලේරියාව මූලික රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පවසනවා. පසුගිය ජූලි 31 වෙනිදා එකේ සුවිශේෂී සම්දිස්ථානයක් සටහන් වෙනවා අපේ රෝහල වෙනුවෙන්. ඒ තමයි මැදපෙරදිග රටක සිට මේ රටට පැමිණි මවක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී COVID-19 ආසාදිත බවට තහවුරු වෙනවා. එහි සිට එම මව අපේ රෝහලට පැමිණෙනවා. පැමිණිලා දින කිහිපයක් අපේ රෝහලේ ගත කරන අතරවාරයේ තුමියට අපි දැනගන්න ලැබෙනවා ප්‍රසූත වේදනා ලක්ෂණ පහළ වෙනවා. ඒ වෙනකොටත් අපි රෝහලක් විදිහට මේ වගේ තත්ත්වෙන්න මුහුණ දීමට අවශ්‍ය කරන සියලුම සැලසුම් සකස් කරලා තිබ්බේ. ඒ විශේෂම වෛද්‍ය කණ්ඩායම් සමග එකමුතුව දරුවා සහ මව ඉතාමත් හොඳ නිරෝගී තත්ත්වයකින් අපිට බිහි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් ඒ දරුවා සහ මව ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයෙකු වන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මේ අතර වෛරසය හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව හා ආසාදිතයන් පිළිබඳව දත්ත සංගවා ඇති බවට BBC පුවත් සේවයේ සිදු කළ විමර්ශනයකින් අනාවරණ වුණා.
ඉරානය තුළ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 17,190ක් ලෙස දැක්වුවද සත්‍ය සංඛ්‍යාව 42,000කට ආසන්න බව BBC පුවත් සේවය සඳහන් කරනවා. එමෙන්ම ආසාදිතයන් සංඛ්‍යාව 3,09,437ක් ලෙස ඉරාන සෞඛ්‍ය අංශය පැවසුවද එරට ආසාදිතයන් සංඛ්‍යාව 4,50,000 ඉක්මවා ඇති බවයි එම පුවත් සේවය තවදුරටත් පවසන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 1,82,59,022 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,14,60,265. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 6,93,402ක් වාර්තා වනවා. ලොව රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ රට වන්නේ ඉන්දියාවයි. ඊයේ දිනේට එරටින් ආසාදිතයන් 52,783 දෙනෙකු හමු වූ අතර ඒ සමගම සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18,000ට ඉක්මවා තිබෙනවා. මේ අතර සුරාසල් වසා දැමීම හේතුවෙන් විෂමත්පැන් පානය කිරීමෙන් මියගේ සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. නීති විරෝධී මත්පැන් වෙළඳාමේ යෙදුණු පුද්ගලයන් 25 දෙනෙකු හා විෂමත්පැන් ලීටර් 10 ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විෂමත්පැන් වල තීන්ත නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍යද අඩංගු බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. මේ අතර සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බවට වාර්තා වනවා. ඕස්ට්‍රේලියාව තුළ වෛරසයේ ව්‍යාප්තිය අඩාල කිරීමට නිරෝධායන නීති දැඩි කිරීමටයි එරට රජයේ පියවරක නැත්තේ. වික්ටෝරියා ප්‍රාන්තයට ඊයේ රාත්‍රී 8 සිට උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමට බලධාරීන් ක්‍රියා කරනු ලැබුවා. එය සති 6ක කාලයක් පුරා ක්‍රියාත්මක වනු ඇති. මේ අතර තමන්ට හිමි අසනීප නිවාඩු මෙවන විටත් අවසන්ව ඇති පුද්ගලයන්ට ඉදිරියේදී අවශ්‍ය නිවාඩු වෙනුවෙන් ඩොලර් 1,500ක දීමනාවක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කරනවා. චීනයේ ශින්ජියන් ප්‍රාන්තයේ ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වීමත් සමගම ප්‍රාන්තයේ මහමාර්ග විෂබීජහරණය කරන ආකාරය මාධ්‍ය වාර්තා කර සිටියා. ගත වූ පැය 24ට චීනයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43ක්. ඉන් 36 දෙනෙකුම චීන ජාතිකයන් වන අතර එරටින් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. කොරෝනා වෛරසය හා අනෙකුත් වෛරස් වුණ ආසාදිත භාවය විනාඩි 90ක් තුළ හඳුනාගත හැකි නව ක්‍රමවේදයක් බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් එළිදක්වා තිබෙනවා. එමකින් ජීවිත රැසක් ආරක්ෂා කරගත හැකි බවටයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ. ඉදිරි සතිය තුළදී වැඩිහිටි නිවාස හා පර්යේෂණාකාර සඳහා නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිතයි. නව ආසාදිතයන් 115 දෙනෙකු හමු වූ බව හොංකොං සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඔවුන් සියලු දෙනා වෛරසය ආසාදනය වූවන්ගේ සමීපතමයන් බවද සඳහන්. මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට 60 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥයන් කණ්ඩායමක් හොංකොං රාජ්‍යය බලා පිටත් කර හැරීමට චීනය පියවර ගත්තා. එම පිරිස රෝහල් 20ක සේවා කටයුතු සඳහා යෙදවෙනු ඇති. පිලිපීනයේ මැනිලා අගනුවර යලි වසා තැබීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවීමත් සමගින් නගරයෙන් පිටවීමට මෙන්ම ඇතුළු වීමට රැකියා හා නිරෝධායන අවසරපත් අත්‍යවශ්‍ය වෙනවා. තත්ත්වය පාලනය කිරීමට වෛද්‍යවරු 80,000කින් සමන්විත කණ්ඩායම් 80ක් යොදවා ඇති බවයි එරට ජනාධිපති රොඩ්රිගෝ ඩුටරේට් සඳහන් කරන්නේ. මැලේසියාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා QR කේත ක්‍රමය යොදා ගන්නා බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. QR කේතයන්ට පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන අතර කඩසාප්පු අවන්හල් හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී එම කේත ස්කෑන් කිරීමකට ලක් කරනවා. එමකින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කරගත හැකි බවටයි වාර්තා වන්නේ. කාත්තන්කුඩියේදී ආගමික වතාවත්වල යෙදී සිටි ඉස්ලාම් බැතිමුතුන් 147 දෙනෙකු කොටි ත්‍රස්තයින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඛේදවාචකයේ සිදු වී අදට වසර 30ක් සපිරෙනවා. 1990 අගෝස්තු 3 වන සිකුරාදා දිනේ උදා වූයේ කාත්තන්කුඩු ප්‍රදේශයේ ජනතාවට නව බලාපොරොත්තු රැසක් දෙක් කරමින් වේලාව රාත්‍රී 7:30 පමණ වන විට අල් හුසේනියා හා මීරා ජුමා පල්ලි වෙත එක් රැස් වූ දහස් ගණන් ඉස්ලාම් බැතිමතුන් දවසේ අවසාන යාඥාව ඇනවුවා. අල්ලා දෙවියන්ට යාඥා කරමින් භක්තියෙන් හදවත පුරවාගෙන සිටි මෙම පිරිස තවත් නිමේෂයකින් සිදුවන මහා විනාශය පිළිබඳ කිසිවක් දැන සිටියේ නැහැ. පල්ලියේ විදුලිය එක්වරම විසන්ධි වූ අතර ඒ සමගින්ම කඩා වැදුණු කොටි ත්‍රස්තයින්ගේ සිත්පිත් නැති ගිනි අවි වලින් නිකුත් වූ වෙඩිඋණ්ඩ සිය ගණන් බැතිමතුන්ගේ සිරුරු පසාරු කරගෙන ගියේ පල්ලි භූමියම ලේ විලක් බවට පත් කරමින්. මර ලතෝනි හඬින් මුළු ප්‍රදේශයම කම්පාවට පත්වෙද්දී පල්ලිය තුළට බෝම්බ 3ක්ද පතිත වුණා. එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් බැතිමතුන් 147 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 110ක පිරිසක් බරපතල තුවාල ලැබුවා.
එම ඝාතනයට වසර 30ක් සපිරන අද දිනේ එම පල්ලි භූමියට එක් වූ කාතන්කුඩි ජනතාව මියගිය පිරිස් සිහිපත් කරමින් විශේෂ යාඥාවක නිරත වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශද අනුගමනය කරමින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය දක්වමින් සුදු සහ කළු කොඩිද එල්ලා තිබුණා. තම වයෝවෘද්ධ දෙමාපියන් රැකබලා ගන්නා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක පිළිබඳව තොරතුරු සාලියවැව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. බෞද්ධ සාහිත්‍යයේ එන මාතු පෝසක ජාතක කතාවෙන් ලෝකයටම කියා දෙන්නේ කොයි තරම් බාධක ආවත් තමන්ගේ දෙමව්පියන්ව ආදරයෙන් රැකබලා ගැනීමේ වටිනාකම ඒ අරුත තමන්ගේ ජීවිතයට ගැඹුරින්ම එක් කරගත් ස්වාමින් වහන්සේ නමක සාලියවැව ප්‍රදේශයෙන් අපට මුණ ගැසුණා. ඒ තමයි පූජ්‍ය රණවරාපිටියේ සිරි සුදම්ම හාමුදුරුවෝ. සිව් මහා දෙවිලුවී නිති රැකවල් සැදුවේ. උන්වහන්සේගේ ගිහි කාල දෙමව්පියන් මේ වෙනකොට ඉතාමත් වයෝවෘතයි. ආදරණීය පියාට ඇවිද ගන්න වාරු පවා නැහැ. ජීවිතයේ සත්‍ය සොයාගෙන යන්න චීවරය පොරවාගත් සුදම්ම හාමුදුරුවන්ට තමන්ගේ දෙමව්පියන් අසරණ වුණාම අහක බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවොත් දෙමව්පියන්ට උවටන් කිරීම මහා සංඝරුවනට අකපයි කියලා නැහැ. ඇඟේ ලේ ටික කිරි කරලා පෝෂණය කරපු ආදරණීය අම්මවත් දෑතේ වීරියෙන් හරි හම්බ කරලා වෙහෙස මහන්සි වුණු ආදරණීය තාත්තවත් මේ විදිහට රැකගන්න සුදම්ම හාමුදුරුවෝ වගේ දරුවෝ ලෝකයට මෙන්න මෙහෙම පණිවුඩයක් දෙනවා. ඒ තමයි ධර්මය තියෙන්න ඕනේ පොත්වල විතරක්ම නෙවෙයි ඇත්තටම හිත්වලයි කියන එක. ලෝතුරු සුව විදී අප රජවනු දැකලා. ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බැවින් වෙරළාසන්න ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. දිවයින හරහා ටිකක් සුළංගේ වේගය වැඩි. ඒ නිසා ගොඩබිමට සහ මෝටර් මේ සුළංගේ වේගය දැනෙන්න පුළුවන්. يعني කෙටි කාලේනව ශනිකව සුළංගේ වේගය ඉහළ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 60 70 දක්වා වුණත් ශනිකව ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම උතුරු මැද නැගෙනහිර යට වයඹ පළාත් වලට මේක ඊළඟට මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශ වලටත් මේක සාමාන්‍ය වැඩියෙන් දැනෙනවා. ඒ වගේම මුහුදු ප්‍රදේශ ගත්තොත් උතුරු නැගෙනහිර වයඹ ඊළඟ බස්නාහිර දකුණු ප්‍රදේශ වල කියන්නේ සාමාන්‍යයෙන් කෙටි ප්‍රමාණයක් තමයි මුහුදෙන් මේ මඩ කලපු ඉඳලා පොතුල් දක්වා මුහුදු ප්‍රදේශ තමයි සාමාන්‍ය සුළංගේ වේගය අඩු. අනිත් හැම සුළංගේ වේගය විතක ශනිකව වැඩි වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් වෙන්න. ඊළඟ වැස්ස ගත්තොත් විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශ වලට වැස්ස පිටින් විතරමක් අද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මහ ජනතාවට මතක් කරනවා. සවස 6 ප්‍රධාන පුවත් ඒ සමගින් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.